ආයිබෝවන් සුබෝදෑසනක් සුබ දවසක් කියලා ඔබට ප්‍රාර්ථනා කරනවා. අදත් අපි සූදානම් රුවැති වැඩසටහන මෙලෙස ආරම්භ කරන්න. ඉතින් BTV තුලින් මේ වෙලාව වෙන් කරලා තියෙන්නේ රුවැතියන් වෙනුවෙන් විශේෂයෙන්ම ගෙදරින් ඉඳන් අපේ බලන් ඉන්න ඔබ වෙනුවෙන් තමයි අපි මේ කාල වේලාව වෙන් කරලා දෙන්නේ. ඉතින් ලස්සන ගැන කතා කරාම අපි කවුරුත් කැමති ලස්සනට ඉන්න. ලස්සන කිව්වහම නොඑක් විදිහින් මේ වෙනකොට ලස්සන වෙන කට්ටිය පුරුදුලා තියෙනවා. මේ අතරේ අපේ මුහුණ ගත්තාම අපි ගොඩක් සැලකිලිමත් වෙනවා. ඒ වගේම තමයි අපේ ඇස් දෙක ගත්තාම ගොඩක් දෙනෙකුගේ ප්‍රශ්න තමයි මේ ඇස් යට කළු වීම කියන කාරණාව. ඉතින් ඇස් යට කළු වෙන්න විශේෂ හේතුවක් තියෙනවද? එහෙම නැත්නම් මේ වෙනකොටත් ඔබේ ඇස් යට කළු වෙලා තියෙනවා නම් අපි මොන වගේ දේවල්ද කර යුත්තේ කියලා අපි අද දවසේ සූදානම් රුවැති වැඩසටහන තුළින් කතා බහ කරන්න. ඉතින් මේ දේවල් පිළිබඳ කතා බහ කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ආයුර්වේද වෛද්‍ය සචිනි අත්නායක වෛද්‍යතුමිය. ආයිබෝවන් කියලා පිළිගන්නවා. ආයිබෝවන්. ඩොක්ටර් දැන් අර මම පටන් ගැනීම කිව්වා වගේ දැන් ඇත්තට අපි ලස්සන කිව්වම ගොඩක් කරලා මුලින්ම බලන තමයි මුහුණ. මුහුණත් එක්කම අපි යනවා අපේ ඇස් දෙකට. දැන් ගොඩක් දෙනෙක් තියෙන ප්‍රශ්න තමයි මේ අපේ ඇස් යට ඉක්මනින් කළු වෙනවා කියන කාරණා. අපි මුලින්ම කතා කරමු මේ ඇයි ඇස් යට කළු වෙන්නේ? ඔව්. ඇස් යට කළු වෙන්න හේතු කාරණා වෙන බොහොම දෙයක් තියෙනවා කවි. නමුත් ප්‍රධානවම අපිට දකින්න පුළුවන් දේ තමයි කෙනෙක් අධිකව නිදි මරනවා නම්. රාත්‍රී කාලේ බොහෝ වෙලාවක් ඇහැරිලා ඉන්නවා නම් ඒක ප්‍රධාන හේතුවක් වෙනවා මේ ඇස් යට කළු වෙන්න. ඒ වගේම පාරම්පරිකව තමන්ගේ ජානවලින් මේ රෝග තත්ත්වය ඇති වෙන්නත් පුළුවන්. තවත් කාරණයක් තමයි තමන්ගේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය නොකිරීම. එතකොට මේ ඇති වෙන ඩීහයිඩ්‍රේෂන් තත්ත්වය නිසා ඇස් යට කළු වීම සිද්ධ වෙනවා. ඒ වගේම දැන් අද වර්තමාන අපි සමාජයේ බොහෝ වෙලාවට දුරකථන භාවිතා කරනවා. කම්පියුටර්ස් පාවිච්චි කරනවා. ඩිජිටල් තිර ටීවී එක වෙන්න පුළුවන්. මොනවා හෝ ඩිජිටල් තිරයකට නිරන්තරයෙන් නිරාවරණය වෙනවා නම් අන්න එහෙම පුද්ගලයෙකුට හරි ඉක්මනින් මේ ඇස් යට කළු වීම සිද්ධ වෙනවා. ඒ වගේම විටමින් ඌනතාවයන් නිසා පෝෂිතයි නොවන ආහාර, කියන්නේ අඩු පෝෂණයකින් යුක්ත ආහාර ලබා ගැනීම නිසා මේ ඇස් යට කළු වීම සිද්ධ වෙනවා. ඒ වගේම තවත් කාරණාවක් තමයි කවි අධිකව සෙම රෝග තත්ත්වයන්. බොහෝ වෙලාවට අපි සයිනසයිටිස් වගේ රෝග තත්ත්වයන් නිසා මේ ඇස් යට කළු වීම සිද්ධ වෙනවා. ඩොක්ටර් දැන් අර ජංගම දුරකථන ගැන එහෙම නැත්නම් අපි ලැප්ටොප් ගැන කතා කරපු නිසා මම දැනගන්න දැන් ගොඩක් වෙලාවට අපි අහලා තියෙනවා මේ අපි ලයිට් ඕෆ් කරලා ෆෝන් පාවිච්චි කරන එහෙම නැත්නම් අපේ ලැප්ටොප් එක පාවිච්චි කරන මේක ගොඩක් හොඳ නැහැ කියලා. මේකත් ඇස් වලට බලපානවද? ඔව් අනිවාර්යයෙන්ම ඒක ඇස් වලට විතරක් නෙමෙයි කවි. ඩිජිටල් තිර ගැන කතා කරනකොට මේ මොලේ තියෙන රසායනික සංඝටකවල වෙනස්කම් සිද්ධ වෙන්න මේ ඩිජිටල් තිර වලින් එන බ්ලූ ලයිට් එක හේතු වෙනවා. එතකොට දැන් අපි දන්නවා අපිට නින්දට අවශ්‍ය වෙන රසායනික ද්‍රව්‍ය නිපද වෙනවා. ඒතර මේ වගේ දේවල් වල යම් යම් වෙනස්කම් සිද්ධ වීම නිසා කෙනෙකුට මානසික ආතතිය වැනි තත්ත්වයන්, නින්ද නොයාමේ තත්ත්වයන් වැනි රෝග තත්ත්වයන් පවා ඇති වෙනවා. එතකොට ලයිට් එක ඕෆ් කරලා ඇත්තටම පාවිච්චි කරන්න හොඳ නෑ. හොඳට ආලෝකයේ තියෙන වෙලාවක ෆෝන් එකක් පාවිච්චි කරනවට වඩා අඳුරු තැනක ඉඳලා දුරකථනයක් භාවිතා කරනකොට එන ලයිට් එකේ ඉෆෙක්ට් එක ගොඩක් වැඩි. ඒ නිසා ඩිජිටල් තිරයකට නිරාවරණය වෙන පුද්ගලෙක් හොඳ ආලෝකමත් ස්ථානයක ඉඳලා මේක පාවිච්චි කරන්න ඕනි. ඒ වගේම කම්පියුටර් එකක් වගේ භාවිතා කරනවා නම් කම්පියුටර් එක සහ තමන් අතර, තමන්ගේ මුහුණ අතර අඩුම තරමේ සෙන්ටිමීටර් 30ක පමණ දුරක්වත් තියාගන්න ඕනේ. ඒ වගේම තමයි කම්පියුටර් වල නිතර වැඩ කරන කෙනෙකුට මේක වැදගත් වෙනවා. AC එකක් අපි භාවිතා කරනවා නම් AC එක හෝ ෆෑන් එක කෙලින්ම අපේ මුහුණට වදින්න නැති විදිහට තමයි යොදා ගන්න ඕනේ. ඒ වගේම ලයිට් එකක් දානවා නම් ඒ ලයිට් එක තමන්ගේ ශරීරයට පිටිපස්සෙන් ආලෝකමත් වෙන විදිහට දැම්මා නම් ඒක සුදුසු වෙනවා. ඒ වගේම මේ ඩිජිටල් තිර භාවිතා කරන අය අවම වශයෙන් විනාඩි 5කට වරක්වත් තමන්ගේ ඒ තිරයෙන් දුර බලලා ඇහි අර කාචවල තියෙන අඩු වැඩි වීම වෙනස්කම් සකසා ගන්න ඒක උදව්වක් වෙනවා. එතකොට ඒ දුර බලන එක, ඇස් පිල්ලම් ගහන එක, ඒ වගේම තමයි උදේ හෝ හවස Tamanට පහසු වෙලාවක අඩුම තරමේ තෙත පුළුන් කෑලි දෙකක් ඇස් දෙක මත තබාගෙන ඉඳලා 60 විඩාවක් දෙන එක, විඩාව මගහරව ගන්න පොඩි විවේකයක් ලබා දෙන එක වැදගත් වෙනවා.
හොඳ දැන් මේ වගේ කරුණු නිසා තමයි ඇත්තටම අපේ ඇස් යට කළු වීමට හේතු වෙන්නේ. මම දැනගන්න කැමතියි ડોක්ටර් දැන් ඇස් යට කළු වෙච්ච කෙනෙක් අද අපේ වැඩසටහන බලනවා නම් ගොඩක් වෙලාවට අපි මේක අවපැහැ ගැන්වෙනකොටම අපි වෛද්‍යවරයෙක් හම්බෙන්නේ නැහැ. අපි බලනවා ගෙදරදී මොන වගේ ප්‍රතිකාරද කරන්න ඕනේ කියලා. අපි ඒ නිසා මුලින්ම කතා කරමු එහෙම අවපැහැ ගැන්වෙන කෙනෙක් ඉන්නවා නම් මොනවද ගෙදරින් කරන්න පුළුවන් ප්‍රතිකාර කියලා. මුලින්ම කරන්න ඕනේ කවි දැන් අර මම මුලින් හේතු කීපයක් සඳහන් කරානේ. එතකොට Tamanට ඒ හේතු වලින් මොනවා හෝ හේතුවක් හේතු වෙලා තියෙනවනම් ඒකෙන් ඉවත් වෙන්න ක්‍රියා කරන්න ඕනේ. එහෙම නැත්නම් මොන ප්‍රතිකාර කරත් මේ තත්ත්වය දිගින් දිගටම පවතිනවා. ඊළඟට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම ඉතාමත් වැදගත්. හොඳින් ජලය පානය කිරීමත් ඉතාමත් වැදගත්. ඊළඟට අපිට ගෙදරදී භාවිතා කරන්න පුළුවන් දේවල් තමයි අර්තාපල් අල තම්බලා පොඩි කරලා අරගෙන මේක මී පැණිත් එක්ක මිශ්‍ර කරලා ඒක පොඩි රොටියක් වගේ හදලා ඇහැ උඩ තියාගන්න පුළුවන් ආකාරයට ඇහැ මත තියාගෙන විනාඩි 20ක් පමණ තියලා හොදලා දාන්න පුළුවන්. ඊළඟට භාවිතා කරන්න පුළුවන් තවත් දෙයක් තමයි අපි ආහාරයට ගන්න ඕට්ස්. ඕට්ස් ඇල් වතුරෙන් අඹරලා ඇහැ වටේට ආලේප කරන්න පුළුවන්. තවත් ගෙදරදී පහසුවෙන්ම සපයා ගන්න පුළුවන් දෙයක් තමයි අපි තේ හදන්න ගන්න තේකොළ. තේකොළ ටික අපි තේක හදලා ඉවරලා විසි කරනවානේ. අපි ඒ විසි කරන්නේ නැතුව ඒ තේකොළ ටික එකතු වෙලා පොඩි පොට්ටනියක් වගේ හදලා එහෙම නැති වුණොත් මේක ඇහැ ඇතුළට යන්න පුළුවන් නිසා හදලා ඇහැ මත විනාඩි 20ක් පමණ තියාගෙන ඉඳලා අපිට හොදලා අරින්න පුළුවන්. ඒතර මේක ලොකු ප්‍රතිකාරයක් වෙනවා. මේ මගින් ලොකු උදව්වක් ලැබෙනවා මේ ඇස්වට කළු වීම. සහ ඇහැට හොඳ විවේකයක්. ලොකු උදව්වක් වෙනවා මේ ඇස්වට කළු වීම වළක්වා ගන්න. ඒ වගේම තවත් වැදගත්ම කාරණයක් තමයි මේ ඇස වටේට සම්බාහනය කිරීම. ඒතර මේ සම්බාහනය කිරීම සඳහා අපිට තල තෙල්, ඔලිව් තෙල් වගේ දෙයක් භාවිතා කරන්න පුළුවන්. ඒ කරන ප්‍රතිකාර වලින් සුවයක් ලැබෙන්නේ නැත්නම් අනිවාර්යෙන් වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න ඕනේ. මොකද එහෙම සුවයක් ලැබෙන්නේ නැත්නම් ඒකට හේතු වෙන වෙනත් යම්කිසි ඌනතාවයක් හෝ රෝග තත්ත්වයක් තියෙන්නට පුළුවන්. හොඳ දැන් අපි ඒ කිව්වේ ඔබේ ඇස යට කළු වෙලා තිබෙනවා නම් තරමක් කළු වෙලා තිබෙනවා නම් ගෙදරදී කරගන්න පුළුවන් දේවල් කිහිපයක් පිළිබඳව අද දවසේත් අපි සූදානම්ින් ඉන්නවා. එහෙම ඇස යට කළු වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ගෙදරදී හෝ එහෙම නැත්නම් මොන වගේ ප්‍රතිකාරද කරන්න පුළුවන් කියන කාරණාව කරලා පෙන්නන්න අපේ මැදිරිය තුළදී. ඊට කලින් මම වෛද්‍යතුමින් දැනගන්න කැමති දැන් ඇස යට කළු වෙනවා කියමු අපි කිව්වොත් මේක පරම්පරාවෙන් එන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේ ෆෝන් එකෙන් අපි පාවිච්චි කරන පරිගණකකින් මේ වගේ හේතු නිසා එන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් අපි අහලා දෙනවා මේ පරම්පරාවෙන් එන රෝග කියන දේවල් නවත්තන්න හරි අමාරුයි කියලා. එතකොට ඇසයට කළු වීමට මොන වගේ හේතු තියෙන්නේ? ඔව්. පරම්පරාගතව එන රෝග තත්ත්වයක් වුණත් අපි හිතමු දැන් අපේ අම්මට තාත්තට සියට ආච්චිට අධිකව ඇසයට කළු වීම තියෙනවා. ඉතින් එහෙමනම් අපිට අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේක අපිට ඇතිවීමේ අවදානමක් තියෙනවා කියලා. ඒත් පරම්පරාවේ කෙනෙකුට තියෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ මේක අනිවාර්යයෙන්ම එනවා කියලා. නමුත් රිස්ක් එකක් තියෙනවා. අවදානමක් තියෙනවා. ඉතින් එහෙම පුද්ගලයෙක් අර මම මුලින් සඳහන් කරා වගේ නිදි මැරීමෙන් පුළුවන් තරම් අඩු කරගන්න ඕනේ. ඒ වගේම තමයි තවත් හේතුවක් වෙනවා මේ අධිකව හැඬීම, ඇලපීම, ඇස් විඩාවට පත් වෙන ලෙස අධිකව හඬනවා නම් ඒකත් ඇසයට කළු වෙන්න හේතුවක් වෙනවා. එතකොට ඒ වගේ කාරණා පෝෂණ ඌනතාවයන් තියෙන පුළුවන්. ඊළඟට මම මුලින් සඳහන් කරා වගේ ජලය අඩුවෙන් පානය කරනවා නම් ඩිජිටල් තිරයකට නිරාවරණය වෙනවා නම් මේ වගේ හේතු කාරණා නිසා දැන් මේ ඇසයට කළු වීම වෙනවා කියලා කිව්වනේ. ඉතින් ඒ දේවල් වලින් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න උත්සාහ කරන්න ඕනේ. ඒ මගින් මේ පරම්පරාවේ කෙනෙකුට පැවතුනත් Tamante ඒ තත්ත්වය ඇති වෙන එක මගහරවා ගන්නට පුළුවන්. හොඳ දැන් මේ ඇසට කළු වීම ගත්තාම වෛද්‍යතුමනි දැන් ගොඩක් වෙලාට කියනවා වයසට යෑමත් එක්ක මේක ඉක්මනට වෙනවා කියන කාරණාව කියනවා. ඇසට කළු වීමට ඇත්තටම වයස් ભેදයක් තියෙනවද? එහෙම නැත්නම් යම් කිසි වයසකදී මේක වැඩියෙන් බලපානවද? ඔව්. වයස් ભેදයක් ඇත්තටම තියෙනවා. මොකද වයසට යාමත් සමග අපි දන්නවා අපේ ශරීරයේ ප්‍රධාන වාත දෝෂය කෝප වීමකට හෝ වැඩිවීමකට ලක් වෙනවා. ඉතින් මේ කළු පාට කියන එක මේ වාත දෝෂයේ තියෙන ලක්ෂණයක්. අපි ආයුර්වේද විදිහට කතා කරොත්. ඒ වගේම මේ ඇස් වටේ තියෙන සම ඉතා සියුම්, ඉතාමත් තුනි. ඉතින්
එතකොට මේ ඇස් ආශ්‍රිතව සිද්ධ වෙන දැන් අර මම මුලින් සඳහන් කරපු හේතු නිසා සිද්ධ වෙන කාරණා වලදී සිද්ධ වෙන්නේ දැන් නිදි මරනකොට එහෙම නැත්නම් කම්පියුටර් තිරයක් දිහා බලාගෙන ඉන්නකොට මේ ඇස ආශ්‍රිතව තියෙන රුධිර වාහිනී ප්‍රමාණයෙන් විශාල වෙනවා. මේක කියන ඩයලේට් වෙනවා කියලා. එතකොට මේ එකතු වෙන රුධිර ප්‍රමාණය මේකට වැඩි වෙනවා. ඒ වගේම මේ ඇහැ වටේට එකතු වෙන දියර ද්‍රව ප්‍රමාණය වැඩි වීමකට ලක් වෙනවා. එතකොට අර දැන් රුධිර වාහිනී විශාල වුණාම මේ එකතු වෙන රුධිරේ වර්ණය මේ හැම ඉතා තුනී නිසා අපිට කළු විදියට පේන්න ගන්නවා. ඉතින් ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම වයසට යනකොට මම මුලින් කිව්වා වගේ වාත දෝෂය කෝප වීමත් සමග මේ කළු වර්ණය කියන එක ප්‍රමුඛ වෙනවා. වැඩිම එක පේනවා. ඔව්. ඒ නිසා තමයි දැන් මේ වයසට යාමත් සමග මේ ඇස්වට කළු වීම සිද්ධ වෙන්නේ. නමුත් මේක වයස් ભેදයක් නැතුව වෙනත් අර මුලින් සඳහන් කරපු හේතු කාරණා වගේම අධික සෙම් රෝගවලට නිරාවරණය වෙන පුද්ගලෙක්. අධිකව පීනස තියෙන කෙනෙක්, සයිනසයිටිස් වගේ තත්ත්වයක්, මේ කෝටරක ප්‍රදාහය කියන තත්ත්වය, අනේ වගේ සෙමාශ්‍රිත රෝග තත්ත්වයන් වලින් පෙළෙන පුද්ගලයෙකුට වයස් ભેදයකින් තොරවම කුඩා කාලයේ සිට මේ ඇස්වට කළු වීම ඇති වෙනවා. හොඳයි. ඉතින් අද දවසේ අපි මේ කතා බහ කරමින් ඉන්නේ ඇස්සට කළු වෙලා තියෙනවා නම් ඔබට මොන වගේ ප්‍රතිකාරද ලබා ගන්න පුළුවන් කියන කරුණු ගන්න සම්බන්ධයෙන් අපි සූදානම් මේ පිළිබඳව තවත් දුරටත් කතා බහ කරන්න මේ කෙටි විරාමයෙන් අනතුරුව. හොඳයි, විරාමයෙන් අනතුරුව අපි දැන් සූදානම් කොහොමද ඇස් යට කළු වෙන එකට මොන වගේ ප්‍රතිකාරයක්ද කරන්න පුළුවන් කියලා පෙන්නන්න. ડોක්ටර් ලෑස්තිලා ඉන්න අපිත් එක්කේ ප්‍රතිකාරය කරන විදිය ඔයගොල්ලන්ට පෙන්නන්න. ડોක්ටර් අපි දැන් කොහොමද ප්‍රතිකාරය පටන් ගන්න කියලා කියමු. අපි මුලින්ම මෙයාගේ ඇහැ පිරිසිදු කරගන්නවා. ඊට පස්සේ තමයි ප්‍රතිකාරය ආරම්භ කරන්නේ. අපි ඇහැ පිරිසිදු කරගන්න මොනවද භාවිතා කරන්නේ? අපි මේදී භාවිතා කරන්නේ සියලුම දේවල් ස්වභාවික දේවල් ද්‍රව්‍ය. අපි මෙහිදී ක්ලෙන්ස් එකක් විදිහට යෝගට් එකක් තමයි භාවිතා කරන්නේ. දැන් අපි මේ ස්පොන්ජ් එකකින් වතුර වලින් තෙමලා තමයි ඇහැ මොළව පිරිසිදු කරගන්නේ නේද? හරි. ඊට පස්සේ අපි මේ පාවිච්චි කරන්නේ යෝගට්. අපිට පහසුවෙන්ම ලබා ගන්න පුළුවන් වෙළඳපොලේ තියෙනවා යෝගට් එකක් තමයි අපි පාවිච්චි කරන්නේ. ඊටමත් පුංචි ප්‍රමාණයක්. මේක අපි ඇහැ වටාද ආලේප කරන්නේ? ඔව්, මේක ඇහැට යන්නේ නැති වෙන විදිහට තමයි අපි ආලේප කිරීම කරන්න ඕනේ. මේ විදිහට හොඳින් මසාජ් කරගන්න. අපිට මූණ සම්බාහනය කරලා ක්ලෙන්ස් කරනවා වගේ හැවටේ ක්ලෙන්ස් කරන්න බෑ. ඒ නිසා තමයි අපි මේක රවුමට පරිමැදීම කරන්නේ. හරි. මේ විදිහට හොඳින් රවුමට පරිමැද ගත්තට පස්සේ අපි ඒක ඉවත් කරගන්නවා. හොඳයි. ඊට පස්සේ මොකද ડોක්ටර් අපි කරන්නේ? ඔව්, ඊළඟට අපි කරන්නේ සම්බාහනය කර ගැනීම. මේ සඳහා විවිධ වූ තෙල් වර්ග යොදා ගන්න පුළුවන් අපි මුලින් කතා කරා වගේ. ඒ වගේම ඖෂධීය ග්‍රිත වර්ග යොදා ගන්නත් පුළුවන්. නමුත් මම මෙහිදී පාවිච්චි කරන්නේ ඔලිව් ඔයිල් එකක්. මොකද මෙයාට තියෙන්නේ ටිකක් තෙල් සහිත හමක් නිසා. හරි. අපි දැන් අද පාවිච්චි කරන ඔලිව් ඔයිල් එකක්. ඒකත් අපි බින්දු කිහිපයක් තමයි යොදාගන්නේ නේද? යොදාගන්න. මේකත් අපි පිරිවදින ආකාරයක් තියෙනවා විශේෂයෙන්. ඔව්, මේකෙදී මම විශේෂ මසාජ් ක්‍රමයක් භාවිතා කරනවා. යම් කිසි නිලස්ථාන පිරිමැදීම. හරි. මේක අපි රිෆ්ලෙක්සොලොජි
කියන ප්‍රතීක විද්‍යාව යටතේ එන නිලස්ථාන. මම මුලින් මේ නිලස්ථාන පිරිමැදීම සිද්ධ කරනවා. එතකොට මේ නිලස්ථාන වලින් ඇස ආශ්‍රිත සම්බාහනය මෙන්ම ශරීරයේ තියෙන යම් යම් අවයවවලට මේ නිලස්ථාන සම්බන්ධ වෙනවා. එතකොට මේ අවයවවල ක්‍රියාකාරීත්වය යථාවත් වෙන්නත් මේක උදව්වක් වෙනවා. සාමාන්‍යයෙන් අපි කොච්චර වෙලාවක් ওই විදිහට කරන්න අවශ්‍යද ડોක්ටර්? සම්පූර්ණ මසාජ් එකට අපි විනාඩි 20ක කාලයක් තමයි හරි. දැන් අද අපිට කාලලා නැති නිසා අපි තාමත් කෙටියෙන් තමයි මේක කරලා අපි පෙන්නන්නේ. මේක කරලා පෙන්නනවා. නැත්නම් සම්පූර්ණ ප්‍රතිකාරය සඳහා අපිට විනාඩි 45ක පමණ කාලයක් වැය වෙනවා. මම හිතන්නේ හොඳ අර ස්ට්‍රෙස් රිලීස් එකක් විදිහට අපිට ඔක හඳුන්වන්න ඔව් පුළුවන්. අනිවාර්යයෙන්ම. ડોක්ටර් කරන විදිහෙම අපිට ඒක තේරෙනවා. මෙහිදී පිරිමැදීම ගොඩාක් වැඩි වේගයකිනුත් නැතුව ගොඩාක් අඩු වේගයකිනුත් නැතුව මධ්‍යස්ථ වේගයකින් තමයි කරන්න ඕනේ. කරන්න ඕනේ. හොඳයි. මේකෙන් පස්සේ අපිට මොකද ડોක්ටර් කරන්න තියෙන්නේ? අපි මේ මසාජ් ක්‍රමයෙන් පස්සේ කෙනෙකුට ක්‍රෝස් ෆීට් ඇසාශ්‍රිතව ඇතිවන රින්කල්ස් තත්ත්වයන් ඉවත් කිරීම සඳහා සිදු කරන මසාජ් එක කරනවා. ඉන් පසු අපි පැක් එකේදීම තමයි කරන්නේ. හරි. ඊළඟට තවත් වැදගත් දෙයක් තමයි කවි මේ මසාජ් එක කරනකොට මේ ඇස දෙපස ඇස දෙපස කොටස මේක අපි මේ නිලස්ථානයක් තියෙනවා. ඒ නිසාම මේ අපි රවුමට පිරිමැදීම කරන්නේ නැහැ. අට ආකාරයෙන් තමයි මේ ඇස ආශ්‍රිතව පිරිමැදීම කරන්නේ. ඒකත් අපි ඇඟිල්ලක් භාවිතා කරලා තමයි කරන්නේ. ඔව්. හොඳයි. දැන් ඊට පස්සේ අපි මේක අයින් කරගන්න තමයි තියෙන නැවත වාරයක් නේද? අපි මේ තෙල් එක මද උණුසුම් වතුරෙන් ඉවත් කිරීම කරන්න ඕනේ. නමුත් ඒ වතුර තෝරා ගන්නකොට ඉතාමත් ලා රස්නයක් තියෙන වතුර තෝරා ගන්න ඕනේ. මොකද රස්නේ වතුර තෝරගන්නේ අපි මේ භාවිතා කරන්නේ ඔයිල් එකක් නිසා. ඊළඟට ගොඩක් රස්නෙට තෝරගන්න නැත්තේ අපේ ඇහැ ඉතාමත් සියුම් අධික රස්නයක් දරන්න තරම් සුදුසු ස්ථානයක් නෙවෙයි. හොඳ. දැන් අපි ඔලිව් ඔයිල් පාවිච්චි කරා වගේ අපිට තාම මොන හරි පාවිච්චි කරන්න පුළුවන් ඔයිල් වර්ග තියෙනවද ડોක්ටර් මේ ඇස් වලට? ඔව්. තල තෙල් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම සැෆ්‍රන් ඔයිල් කුංකුමාදී තෙල් භාවිතා කරන්න පුළුවන්. මෙඩිකේටඩ් ගී වර්ග භාවිතා කරන්න පුළුවන්. තව ආයුර්වේදයේ තියෙන ත්‍රිපලා තෙල්, උෂිඩාදී තෛලය, මංජිෂ්ඨාදී තෛලය වගේ තෛල වර්ගත් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. අපිට මේවා බෙහෙත් බඩු කඩේකින් ඒ වගේ මිලදී ගැනීම හැකියාවක් තියෙනවා නේද? තෙල් වර්ග. හැකියාවක් තියෙනවා. නමුත් වෛද්‍යවරයෙකුගේ අනුදැනුම ඇතුව මේ තෙල් වර්ග භාවිතා කරනවා නම් තමයි තාමත් සුදුසු වෙන්නේ. දැන් මම හිතන්නේ මේ ඇහැ වටා වගේම අපි දැන් කරන අයිබ්‍රෝ එක ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි කවි මේ ඇහි බැමි දෙක මැද ස්ථානයේ ගොඩක් වෙලාවට එල්ලා වැටීමේදී මේ ස්ථානයේ තමයි එල්ලා වැටෙන්නේ. ඒ නිසා අපි මේ ස්ථානයේ ඉහළට පිරිමැදීම අනිවාර්යෙන් සිදු කළ යුතුයි. හොඳයි. ඒකත් අපි ඉහළට තමයි පිරිමදින්නේ නේද? ඔව්.
මේදී යොදා ගන්න පුළුවන් මසාජ් ටෙක්නික් ගොඩාක් තියෙනවා. නමුත් අපේ කාල වේලාව සීමා සහිත නිසා මම බොහොම සුළු ටෙක්නික් කිහිපයක් පමණක් මෙහිදී භාවිතා කරනවා. අපි දැන් මේ තෙල් එක ගත් කරගමු. හරි. දැන් ඔබට පේන්නේ මේ අපි ගාගත්තු තෙල් එක ඉවත් කරන විදිහ. හොඳයි. ඊට පස්සේ මොකද ඩොක්ටර් අපි කරන්නේ? ඊළඟට අපි පැක් එක යෙදීම තමයි සිද්ධ කරන්නේ. පැක් එක ගොඩාක් දියරම එය නොවන කුඩු කුඩු විදිහට වැටෙන්නේ නැති වගේ වියලි නොවෙන තත්ත්වයෙන් තමයි අපි භාවිතා කරන්න ඕනේ. මොකද ඇහැ ඇතුළට යන එක වළක්ව ගන්න ඕනේ නිසා. දැන් ඔය පැක් එක හදලා තියෙන සාමාන්‍යයෙන් මොන වගේ දේවල් අඩංගු වෙලාද? මෙයාට තියෙන්නේ තෙල් සහිත හමක් නිසා මම මේකට භාවිතා කරලා තියෙනවා සුදු හඳුන් සහ මීපැණි. සුදු හඳුන් සහ මීපැණි තමයි භාවිතා කරලා තියෙන්නේ මේ පැක් එක සඳහා. මම හිතන්නේ මේ වගේ දෙයක් නම් අපිට ගෙදර හදා ගන්නත් හැකියාව තියෙනවා. බොහොම පරිස්සමින් මේක ආලේප කරගන්න ඕනේ. මේක ආලේප කරගන්න විශේෂ විදිහක් තියෙනවද? විශේෂම ආකාරයක් නැහැ. ඇහැ වටේට කළු සහිත ස්ථාන පුළුවන් තරම් ආවරණය වෙන පරිදි තමයි මේක ආලේප කරගන්න ඕනේ. හොඳයි. ඉතාමත් හිමින් තමයි අපි මේක මේ ඇහැට කරන නිසා ටිකක් පරිස්සමින් පැක් එකක් පාවිච්චි කරනත් කරන්න ඕනේ නේද ඩොක්ටර්? දියරමේ ගතියෙන් යුතු පැක් එකක් භාවිතා කරනවා නම් අපි මුලින්ම ඇහැ මතට පුළුන් කැබැල්ලක් තියලා ඒ මතට තමයි මේ දියරේ වත් කිරීම සිද්ධ කරන්නේ. මෙතනදී අපි එහෙම පුළුන් මුකුත් පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් පැක් එක ගාලා කොච්චර වෙලාවක් තියන්න ඕනේද? විනාඩි 20ක් තියන්න ඕනේ. 20ක් තියන්න ඕනේ. ඉන්පසු පැක් එක අයින් කරලා මද උණුසුම් වතුරෙන් නැවත වතාවක් සෝදා ඉවත් කරලා ටෝන් එකක් භාවිතා කරන්න පුළුවන්. මේක තමයි මම හිතන්නේ ඇස් කළු වෙනවත් ඇස් යට කළු වෙනවත් අපිට කරන්න පුළුවන් සත්කාරයක්. ටෝන එකක් භාවිතා කරනකොටත් අපිට ඒ සඳහා යොදා ගන්න පුළුවන් ස්වභාවික දේවල් බොහොමයක් තියෙනවා. ඕනම සමකට සුදුසු දෙයක් තමයි අපි දන්න පිපිඤ්ඤා. පිපිඤ්ඤා යුච ටෝන එකක් විදිහට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම කොමඩු යුෂ ලෝකයේ තියෙන හොඳම ස්වභාවික මොයිස්චරයිසර් එක විදිහට තමයි කොමඩු දක්වන්නේ. හොඳ අපිට ස්වාභාවික දේවල් පාවිච්චි කරලම ගෙදරදීම ටෝන් එකක් හදා ගන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම කොහොඹ කහ තඹපු ජලය භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම තෙල් සහිත සමක් තියෙන පිම්පල් නිතර හැදෙන සමක් තියෙන කෙනෙකුට තවත් අපිට භාවිතා කරන්න පුළුවන් දෙයක් තමයි තුලසි කොළ තැඹු වතුර. දැන් මේ විදිහට පැක් එක දාලා විනාඩි 20ක් තියන්න ඕනේ. අපිට කාලෙලා නැති නිසා අපි දැන් පැක් එක අයින් කරගමු. ඉවත් කරමු. පැක් එක ඉවත් කිරීමේදී අපි මුලින් භාවිතා කළා වගේ ස්පොන්ජ් එකකින් මේ වැඩේ කරන්න බෑ. මොකද අපි මේකෙදි පවුඩර්ස් තමයි යූස් කරලා තියෙන්නේ. ඒ නිසා අපි බොහෝ වෙලාවට ෆේස් ටවල් එකක් භාවිතා කරනවා මේ පැක් එක ඉවත් කරන්න. පැක් එක ඉවත් කරනකොට ෆේස් ටවල් එක අපි භාවිතා කරන්නත් පෙර අපි මේ ගාපු පවුඩර්ස් ටික අතින් ඉවත් කිරීම සිද්ධ කරනවා. හොඳයි. විනාඩි 20ක් තියලා තමයි අපි මේ විදිහට මේක අතින් ඉවත් කරගන්නේ. ඒක මම හිතන අයින් කරනකොටත් අපි මොකක් හරි විදිහක් තියෙනව නේද ඩොක්ටර් අයින් කරගන්න විදිය? හැමතැනම විසිරෙන්නේ නැති විදිහට අපි ගාගත්ත පිළිවෙලටම අයින් කරගන්නත් ඉවත් කිරීම සිද්ධ කරනවා.
විනාඩි 20ක් වගේ කාලයක් තියලා තමයි අපි පැක් එක මේ විදිහට ඉවත් කරගන්නේ. අපි ඉවත් කරගන්නකොටත් පාවිච්චි කරන්නේ ස්පොන්ජ් එක නෙමෙයි ටවල් එකක් කියලා කිව්වා. ෆේස් ටවල් එකක් පොඩි. අපි ඒකත් තරමක් උණුසුම් වතුරෙන් තමයි අයින් කරගන්නේ. මෙන්න මේ විදිහට තමයි අපි දාගත්තු පැක් එක අයින් කරන්නේ. හොඳයි. හොඳින් අයින් කරගත්තට පස්සේ අපිට තියෙන්නේ ටෝන කරගන්න නේද ડોක්ටර්? ඔව්. මේ විදිහට හොඳට ෆේස් ටවල් එකක් අරගෙන උණුසුම් මද ජලයෙන් අපි පොඟවලා තමයි අපි දාගත්තු පැක් එක අයින් කරගන්නේ. මේක ටවල් එකක්ම පාවිච්චි කරන්න මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවද ડોක්ටර් පැක් එක අයින් කරගන්න? ඔව් අපි මේ පවුඩර්ස් පාවිච්චි කරන නිසා ස්පොන්ජ් එකට එන්නේ නැහැ. හරි. ඒ නිසා තමයි අපි මේ ඒ වගේ නිසා තමයි ටවල් එකක් පාවිච්චි කරන්නේ. හොඳයි. ටවල් එකකින් පවුඩර්ස් ටික අයින් කරාට පස්සේ අපිට ස්පොන්ජ් එක නැවත පාවිච්චි කරන්න පුළුවන්. අපි අද පාවිච්චි කරන ටෝන් එක මොකද්ද ડોක්ටර් එතකොට? අපි අද පාවිච්චි කරන්නේ කොහොඹ කහ වලින් සාදපු ටෝන් එක. ඔව් ටෝන් එකක්. අපි ටෝන් එකත් පුළුම් වලට තමයි මුලින්ම පාවිච්චි කරන්නේ නේද? ඔව්. පුළුන් කැවැල්ලක් හෝ iPads අපිට මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට අපි හොඳින් ටෝන් කරගන්නවා. ටෝන් කරගද්දි මොකක් හරි තියනවාද පිළිවෙලක් ටෝන් කරගන්න ඕනේ ආකාරයක්? අපි අර පිරිමැදීම සිදු කරන ආකාරයට තමයි ටෝන් එකත් හෙදීම සිද්ධ කරන්න ඕනේ. මොකද අපේ ඇස වටේට තියෙන මාංශ පේශි රවුම් ආකාරයට තමයි පිළිලා අපි ටෝන් කරගන්නේ රවුම් ආකාරයට. ඔව්. උඩට නියන්තට සහ හොඳයි. ඉතින් අද දවසේදී අපි කියලා දුන්නේ කොහොමද මෙවැනි සත්කාරයක් කරන්නේ කියලා. විශේෂයෙන්ම ඇස් වටා කළු වෙලා තියෙනවා නම් ඔබේ ඇස් යට කළු වීම සිදු වෙලා තිබෙනවා නම් මේ වගේ ප්‍රතිකාරයක් තුළින් ඔබට පුළුවන් පැහැපත් භාවයක් ලබා ගන්න. අපි සූදානම් තවත් මේ පිළිබඳව කතා කරන්න මේ කිටි විරාමයෙන් අනතුරුව. හොඳයි. විරාමයෙන් අනතුරුව අපි සූදානම් නැවත කතා බහට එකතු වෙන්න. දැන් වෛද්‍යතුමිය අපි ප්‍රතිකාරය කළා. මම දැනගන්න කැමති පොඩ්ඩක් අපි නැවතත් ඒ කරන ප්‍රතිකාරය පිළිබඳව. මේ ප්‍රතිකාරයේදී අපි ප්‍රධානව සැලකිලිමත් වෙනවා ඇසවට පිරිසුදු කර ගැනීම. පිරිසුදු කර ගැනීම සිද්ධ කරන්නේ කවුරු හරි අපි ළඟට එන කෙනෙක් මේකප් එකක් භාවිතා කරලා තියෙනවා නම් අපි ඒ ද්‍රව්‍ය තියෙනකොට මේ ප්‍රතිකාරය කිරීම සුදුසු වෙන්නේ නැහැ. ඒකින් අපිට ලැබෙන ප්‍රතිඵලය අඩු වෙන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි සැලකිලිමත්ම වෙන්න ඕනේ කාරණේ ඇසවට සම්බාහනය කිරීම. ඒතර මේ සම්බාහනය ඊටමත් හොඳින් ඉගෙනගෙන කළ යුතු දෙයක්. එහෙම නැති වුණොත් මේ සියුම් පටකවලට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි අපි අර මුලිනුත් සඳහන් කරා වගේ මේකට සුදුසු පැක් එකක් භාවිතා කරන එක. එතකොට මේක තෝරා මේ පැක් එක තෝරා ගැනීමේදී හොඳ දැනුමක් තියෙන්න ඕනේ මේ එන පුද්ගලයාගේ සම කොයි වගේද කියන කාරණේ. සහ වෙනත් පවතින රෝග තත්ත්වයන් ඇස සම්බන්ධ රෝග තත්ත්වයන් තියෙනවද? එසේනම් මේ මොනවද? ඒ වගේදී අපි භාවිතා කරන්න ඕනේ කොයි ආකාරයෙන්ද අපේ ප්‍රිකෝෂන්ස් ගන්න ඕනේ කියන එක සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මේ සියලු කාරණා සැලකිල්ලට අරගෙන තමයි මේ ප්‍රතිකාරය සිද්ධ කරන්නේ. ඒ වගේම අපි මේ භාවිතා කරන කිසිදු ද්‍රව්‍යයක් ඇස තුලට යැවීම සිද්ධ කරන්නේ නැහැ. හොඳයි. මම හිතන්නේ මේ වගේ ප්‍රතිකාරයක් අපි කරන්න වෛද්‍යවරයෙක්ම තෝරා ගැනීම තමයි ගොඩක්ම සුදුසු නේද? අපි මේ වගේ දේවල් ගෙදර කරන්න try කරන්න වඩා මොකද ඇස කියන දේ ටිකක් අපි
වැඩියෙන් සැලකිලිමත් විය යුතු නිසා මම දැනගන්න කැමතියි මීට අමතරව තව මොන හරි ප්‍රතිකාර තිබෙනවද මේ දේ සම්බන්ධයෙන්? ඕ කවි අපි දැන් මේ බාහිර ප්‍රතිකාර මගින් සුවයක් ලැබෙන්නේ නැත්නම් බොහෝ විට මම මුලින් සඳහන් කරේ අර කෝටරක ප්‍රදාහය පීනස වගේ තත්ත්වයන් නිසා ඇසවට කළු වෙනවා කියලා. අන්න ඒ අවස්ථාවේදී නස්ය කර්ම සිද්ධ කරනවා. ඒ නස්ය කර්ම සඳහා විශේෂිත වූ තෛල වර්ග යොදා ගන්නවා රූපලාවන්‍යමය වශයෙන් යොදා ගන්නා වූ තෛල වර්ග. ඒ වගේම තමයි අක්ෂි තර්පණ ප්‍රතිකාර. ඇහැ වටේට අර පොඩි පූල් එකක් වගේ හදලා තෙල්වත් කරන ප්‍රතිකාර ඔබ දැකලා ඇති. අනේ අක්ෂි තර්පණ ප්‍රතිකාර සිද්ධ කරන නමුත් මෙයත් වෛද්‍යවරයෙක් විසින්මයි සිදු කළ යුතු වෙන්නේ. මොකද ඇස තුල පවතින වෙනත් රෝග තත්ත්වයන් යම් තත්ත්වවලදී මේ අක්ෂි තර්පණ ප්‍රතිකාර සිද්ධ කරන්න හොඳ නැහැ. ඊට අමතරව අපිට කොස්මෙටික් ඇකියුපංචර් කියන ප්‍රතිකාර සිද්ධ කරන්න පුළුවන්. මේ සියලු ප්‍රතිකාර වලින් මේ තත්ත්වය පාලනය කරගන්නට පුළුවන්. හොඳයි. ඉතින් මේ සියලු ප්‍රතිකාර අපිට ලබා ගන්න පුළුවන් විශේෂයෙන් මතක් කරගන්න ඕනේ අපි අද දවසේදී කතා කරේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව කොහොමද අපි මේ ඇස යට කළු වීමට ප්‍රතිකාර ලබා ගන්න කියන කරුණාකාරණා සම්බන්ධයෙන් අද මේ ප්‍රතිකාරය කරන දැකලා සමහරට ගෙදර ඉන්න කෙනෙක්ට කැමැත්තක් ඇති වෙන්න පුළුවන් තමන්ගේ රෝගය සුව කරගන්න. ඒ නිසා මම කැමතියි ඔබතුමියව සම්බන්ධ කරගන්න පුළුවන් ආකාරයක් මතක් කරනවා නම්. මගේ දුරකථන අංකය 071යි 96යි 266යි 25. සහ මගේ සායනය පවතිනවා අංක 66 පරණ කැස්බෑව පාර නුගේගොඩ කියන ලිපිනේ. හොඳයි. ඉතින් මේ ලිපිණයෙන් සහ දුරකථන අංකයෙන් ඔබට පුළුවන් වෛද්‍යතුමියව හමු වෙන්න කතා බහ කරන්න. ඔබටත් මේ ගැටලුවක් තිබෙනවා නම් මේ පිළිබඳව ඇසට කලවීම සහ තවත් ඔබට රූපලාවන්‍ය ගැටලු මොන හරි තියෙනවා නම් ඇයව හමු වෙලා කතා බහ කරන්න අවස්ථාව තියෙනවා. අවසාන වශයෙන් මම දැනගන්න කැමති ඇසට කලවීම පිළිබඳව අපි කතා බහ කරපු නිසා වෛද්‍යතුමිය ගොඩක් වෙලාවට අපි මේක දකිනවා දැන් අද දවසේ මේ රුවැති වැඩසටහන ගොඩක් දුරට බලන්නේ කාන්තාවන් ඒ වගේම මේ පිරිමේටත් මේක තියෙන ගොඩක් ප්‍රශ්නයක් මේ ඇසට කලින් හැබැයි මම දකින විදිහට ගොඩක් වෙලාට ඕන් කැමති නෑ මේ කිව්ව දේවල් අපි කිව්වා වගේ මේ අර තාපල් තියාගන්න දේවල් වලට එහෙම නැත්නම් අපි කරන දේවල්ට ගොඩක් යන්න අකමැති. එහෙම කෙනෙක්ට මොන හරි සොලුවෙන් කරන්න පුළුවන් දේවල් තිබෙනවද? එහෙම කෙනෙකුට කරන්න පුළුවන් පහසුම දේ තමයි ඇස සම්බාහනය කිරීම. මේ මගින් ඇස කළු වීම පාලනය කරගන්නට පුළුවන්. හොඳයි. ඉතින් අද දවසේදී අපි කතා කරේ ඇස යට කලවීම පිළිබඳව ගොඩක් දෙන්න තියෙන ප්‍රශ්න තමයි තමන්ගේ ඇසට කලවීම. මම හිතන්නේ ආයුර්වේද ක්‍රමයට අනුව කොහොමද අපි මේ සුව කරගන්නේ කියන කරුණාකාරණා සම්බන්ධයෙන් තමයි ඉතින් කතා බහ කරේ. අද දවසේදී අපිත් එක්ක මේ දේවල් පිළිබඳව කතා බහ කරන්න එකතු වෙන ආයුර්වේද වෛද්‍ය සචිනී අතනායක මහත්මියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. තවත් දවසක ඔබතුමිය හැමෙන් බලාපොරොත්තු වෙන සම්පූර්ණ වෙනවා. ආයිබෝවන්. හොඳයි. ඉතින් රුවැති වැඩසටහන තුළින් හැමදාමත් අපි කතා බහ කරන්නේ කොහොමද ඔබව ලස්සනට තියෙන්නේ කියන කරුණාකාරණා සම්බන්ධයෙන්. අපි හැමෝම ලස්සනට ඉන්න කැමති නිසා අපි හිතුවා පුංචි දේ පවා ගැනීම අපි හිතන්නට අවශ්‍යයි කියලා. ඇස කියන්නේ අතරින් අපි සිටිය යුතුම දෙයක් සහ මුහුණත් එක්ක අපේ ඊළඟට අපේ ඇස යන තවත් තැන තමයි අපේ මුහුණේ ඇස කියන කාරණා. ඉතින් ගොඩක් වෙලාවට ඔබට තිබෙන ප්‍රශ්නයක් නම් කොහොමද අපි ඇස යට මේ තියෙන කළු පැහැය එහෙම නැත්නම් මේ අපේ පැහැය අඩු වෙලා තියෙන එක කොහොමද පැහැපත් කරගන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අද දවසේදී ඔබ දැනුවත් වෙන්න ඇති. ඒ කියු ප්‍රතිකාර ඔබට ගෙදරින් ඉඳන් කරන්න පුළුවන් සමහරක් ප්‍රතිකාර තිබ්බා. ඉතින් මේ දේවල් අත්හදා බලන්න අපි සූදානම් තවත් දවසක මෙවැනි අපූර්ව වැඩසටහනකින් ඔබව හමු වෙන තෙක් ඔබට සුබ දවසක්.